තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම කළම ටෙලිවිෂන් මෙ සඳහම් විකාශය ඔස්සේ ඔබේ ජීවිතයට ඉතාම වැදගත් උතුම් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්න සූදානන් වෙන මොහොත. පිංහතුනේ අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මින් කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය ආශ්‍රිතව ක්‍රැන්බර්න් නෝත් කියන ප්‍රදේශයේ වාසය කරන පින්වත් පිරිසක් නිසිත මුදලිගේ දිල්රුක්ෂි මුදලිගේ නිවිදු මුදලිගේ ජනුදු මුදලිගේ කියන පවුලේ දරුවන් ඇතුළුවේ සියලු දෙනා එකතු වෙලා තමයි අද මේ ධර්මදානමය පින්කම සිදු කරන්න. එයගේ ප්‍රධානම අරමුණු තමයි ජනවාරි 3 වෙනි දින 85 වෙනි ජන්ම දිනයේ සමරන චණ්ඩසේන මුදලිගේ පියාණන්ට නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කෙනුතුම ආශිර්වාද ප්‍රාර්ථනාව ඒවගේම ජයසීලි මුදලිගේ මෑණියන්ට ඉන්ද්‍රාණි මෑණියන්ට ප්‍රේමදාස පියාණන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම ඉතින් ඒ සුජීවත්ව ඉන්නේ සියලූම ඥාති නිදුක්කේවා නිරෝගිවේවා සුව පත්තේවා දීර්ඝායු සම්පත්තියම සැලසේවා කියල අපි ආශිර්වාද කරමු. ඒවාගේම කපිතාන් තුසිත්ත රංජන මුදලිගේ සහෝදරයාට මීට වසර 22කට පෙරමිය පරලව ගිය යාල්දේවී මෙහෙව්මේදී පින් අනුමෝදන් කිරීම අරමුණක් ඒවගේම සියලු සංසාරගත මිය පරලවගේ ඥාතීන්ට පින්දීමත් අරමුණක් දේශකයණන් වහන්සේට ආශිර්වාද කිරීම ඒ වගේ මේ කොරුණ වසංගතයෙන් පීඩාවට පත්වෙලා ඉන්න හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් නිවිදු පුතනුවන් ජනුදු පුතනුවන් ඇතුළු පවුල හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදී සැලසේවා කියෙන අරමුණෙන් අද මේ ධර්මදානමී පින්කම සිදු කරන්න. තිගේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය නිවන්දොරටුවක් බවට පත්වේවා කියල අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංහතුනී අද අපි ඔබේ ජීවිතයට ඉතාම වැදගත්. කොහොමද අපි ජීවිතය අලුතෙන් ආරම්භ කරන්නේ. අපි දන්නවා මේ ලැබූ නව වස්සරේ තාම මුල්දින කීපය ගෙවීගෙන යන්නේ. අපේ ජීවිතය කොහොමද මේ ධර්මයත් එක් අපි අලුතෙන් සකස් කරගන්න. පරණ වැරදි පරණ අකුසල් ජීවිතයේ පසු තැවෙන දේවල් අයෝ මෙහෙම වනානං හරි මට වැරදුනා මං ඒක නොකර ඉන්න තිබුණේ. ඔය වගේ ජීවිතය ආපස්සට බලල පසු තැවෙන දේවල් අපි කාගේ ජීවිතවල ඕන තරන් තියෙන්න්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුවේ යම් මොහොතක ඉනම් ඔබේ හිතේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නවා මං අද ඉදං වෙනස් වෙනවා. මං අද ඉදං හැදෙනවා. අද ඉදම් මං ජීවිතය අලුතෙන් පටන් ගන්න. ඒ අලු තාරම්භය බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ හරියට වලාකුලින් මිදෙන පුන් සඳක් වගේ. දුම් මීදුම් වලාකුළුවලින් වැහිලා තියෙනකොට ඒ සඳ බැබලෙන්නේ නෑ. හැබැයි වලාකුළුවලින් දුමෙන් මීදුමෙන් වැහිච්ච සඳ ඒවැන් විවෘත වනාට පස්සේ විවර වනාට පස්සේ ඒ සඳ බැබලෙන්ට පටන්ගන්න. අන්නේ වගේ තමයි ඔබේ ජීවිතයත් ඔබට පුළුවන් අලුතෙන් පටන් ගන්න අද ඉදම් මං හැදෙනවා. අන්න අද ඉදං ඔබේ ජීවිතය බැබලෙන්න්න පටන් ගන්න. අර අඳුරු වලාකුළු ඒ අන්දකාරයේ ඔබේ ජීවිතයෙන් ඉවත් වෙලා යන. අන්නේ පිණිස ඔබ දක්ෂ කෙනෙක් බවට පත්වෙන්. පිංහතුනී මේ ධර්මමාර්ග වඩාගෙන යන ශ්‍රාවකයට අවශ්‍යම බලධර්ම පහක් තියෙනවා. ඒ තමයි සද්ධහා සීල සුත තියාග ප්‍රඥා. මෙන්න මේ කාරණා පහ ඔබ තුළ ඔබ ආපස්සට බලන්න. අද දවසිනම් අපි හිතම පරණ ඔක්කෝ මමතක් කරලා අද ඉදම්මන් ධර්ම මාර්ග වඩනවා කියලෝ බරිෂ්ඨාන කරගන්න. දැන් අද ඉදං ඔබ ඔබේ ජීවිතය තුළ තුනුරුවන් ගැන සද්ධාව ඇතිවෙන විදිහට ජීවිතය සැලසුම් කරන්න. තුනුරුවන් ගැන සද්ධාව ඇතිවෙන විදිහට දවසින් දවස ධර්මය පුරුදු කරන්න පටන්ගන්න. බුදුන් වදින්න පටන්ගන්න පුංචි තැනයිද. අප හිතම ගෙදර බුදුන් අදින්නේ නෑ. සාමාන්‍ය බොහෝ ගෙවල් ගත්තොත් එහෙම බුදුන් අදින ගයක් හොයා ගන්න තියෙන කලාතුරකි. සමහර වෙලාවට සමහරු ඉන්නවා අර අපි මේක කරා කියන්න ඕනෑවට ඉක්මනින් ගිහිල්ල ඔන්න පහන පත්තු කරනවා. එක කාටයි ළමයකුට කියනවා මේ ඔය මල්ටිකක් කඩාගෙනන්න පහන පත්තු කරන්න ඕනේ
පහන පත්තු කරා මල්ටික තිබ්බ බේෙන් වැන්ද බේෙන් ගියා කියලා එච්චරයි. ඒ අරන්න බුදුගුණ සිහි කරලා අඩුගානේ කරණීමිත සූත්‍රයේ රතන සූත්‍රයේ දවස විනාඩි 10-15ක් තුනුරුවන් ගුණ සිහි කරලා පිරිත් ටිකක් කියලා බුදුන් වදින පුරුද්දක් අද කලාතුරකින් ගෙවල් වල ඉතුරු වෙලා තියෙන. අද බොහෝ වෙලාවට ඔබ බලන්න ජීවිත කාලකන්නි වෙන අවාසනාවන්ත විදිහට ජීවිත ගෙවිලා යන ප්‍රධානම හෝනියම රූපවාහිනී. මේ ටීවී එක තමයි ගෙවල් වල තියෙන හෝනියම වෙලා තියෙන. සාමාන්‍යයෙන් හවස ඉඳගත්තට පස්සේ සාමාන්‍ය ලංකාවේ බොහෝ ගංවල සාමාන්‍ය ජීවිත ගත්තොත් හවස 5-6 වෙනකොට එතන වාඩි වුණාට පස්සේ ඒ යන ටෙලිනාට්‍ය ටික රෑ එකින් එකට ටෙලිනාට්‍ය ටික එකක් මාරු කරනවා ඊළඟ එක බලනවා. ඒක ඉවරනකොට තව එකක් පටන් ගන්න. පැය ගණන් මෙතනම කාලකන්ණි වෙනවා. සමහරු කෑම කන්නෙත් එතන. කෑවට පස්සේ නැගිටලා ගිහිල්ලා අත හොදන්න පිගාන හොදන්නවත් වෙලාවක් නැහැ. ඇයි ඊළඟ කොටස බලන්න ඕන. අර ඉදුල් ටික අතේ වේලිලා එක්ක ඇඟිලි ටික ලෙව කකා. එතනට වෙලා ඉන්නවා. ඊළඟට සමහරු මහ රෑ තිස්සේ පටන් ගන්නවා දේශපාලන වැඩසටහන් සාකච්ඡා. එහෙම බැනගන්නවා මෙහෙම බැනගන්නවා. එයාගේ වැරදි මෙයා කියනවා, යා මෙයාට හොරා කියනවා, මෙයා යාට හොරා කියනවා. ඒ දෙගොල්ලෝ රූපවාහිනිය ඉදිරියේ බැනගෙන රණ්ඩු වෙලා බොහොම හොඳට වැඩසටහන ඉවර වෙලා අතට අත දීලා බොහොම සතුටින් ඒ අය යනවා. ඒ අයට වෙනම ජීවිතයක් තියෙන්නේ. හැබැයි මේවා බලාගෙන ඉන්න මිනිස්සු ද්වේෂයෙන්, වෛරයෙන්, කේන්තියෙන් මුන් මෙහෙමයි මුන් හොරු එහෙට බනිනවා මෙහෙට පයින්නවා වෛරය ද්වේෂය බලවත් කරගෙන රාත්‍රී නින්දට යන. ඔබ හිතන්න හිතක් ද්වේෂයෙන් බලවත් වෙලා කේන්තියෙන් වෛරයෙන් ද්වේෂයෙන් නින්දට ගියාට පස්සේ ඒ නින්ද සැප නින්දක් නෙමේ. සමහර වෙලාවට ඒ නින්දෙම මැරෙන්න්නත් පුළුවන්. අපි හිතම මොනවහරි හේතුවකින් නින්දෙන් පපු යමාරුවක් හැදිල මොකක් හරි හේතුවකින් නින්දෙන් මැරුණ. හැබැයි නිදාගත්තේ හිතේ සැනසීමකින් බුදුන් ඇඳලා ධර්මයක් සිහිකරගෙන පිනක් සිහිකරගෙන මෛත්‍රී සහකත හිතකින් නින්දට ගිහිල්ලා නෙමේ. ඒ නිසා මරණින් මත්තේ දුගතියට වැටෙන්න තියෙන අවස්ථාව බොහෝ වැඩි එවැනි ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් නින්දට ගිය කෙනෙකුට. අන්න ඒ නිසා පිංහතුනේ අපේ ජීවිතවල මේ වැරදිච්ච තැන් අඩුපාඩු මොනවද ඇත්තටම අපිට වැරදුනේ. ආපස්සට බලලා ජීවිතයේ මේ වැරදි අඩුපාඩු සකස් කරගන්න ඔබ දක්ෂවේ. ඔබ බොහෝ වෙලාවට රූපවාහිනී නරඹන්න. සාමාන්‍ය ගිහි ජීවිත ගත කරන අයට ජීවිතේ බුදු හාමුදුරුවෝ පංචසීලේ පෙන්වා. දැන් අපි මේ ගිහියයි ඉලක්ක කරලා මේ දේශනාව විශේෂයි. මොකද බණ අහන අය ගත්තොත් බොහෝ ගිහි ශ්‍රාවකයෝ. එතකොට ඔබේ ජීවිතය තුළ ඔබේ ගිහි ජීවිතය තුළ කාමයන් පරිහරණය කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා ආදීනව දස්සාවිනු. ඒ පංචකාමයන් පරිහරණය කළ යුත්තේ ආදීනව දකිමේ. ඒවැ සීමාව ඉක්මෝල යන්නේ නෑ. දැන් ගිහි ශ්‍රාවකයකුට නටන්න එපා කියලා නෑ. සින්දු කියන්න පුළුවන්. හොඳ ගායන හැකියාවක් තියෙන කෙනෙකුට සින්දු කියන්න පුළුවන්. නටන්න පුළුවන් කෙනෙකුට නටන්ඩ පුළුවන්. විනෝද වෙන්න පුළුවන්. විනෝද ගමන් යනවා සංගීත සන්දර්ශන බලන්න යනවා චිත්‍රපටි බලන්න යනවා. ඒව කොහෙවත් එපා කියලා නෑ ගිහි ශ්‍රාවකයෙකුට. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන බොහොම ලස්සන්ට ඇඳල පැළඳලා රන්රිදී මුතු මැණික් පරිහරණය කරන හොඳට කාලබිල බොහොම සතුටෙන් ඉන්නවා. එදකොට ගිහි ශ්‍රාවකයෙකුට බුදුරජාණන් වහන්සේ ඒක එපා කියලා නෑ. ඔබ ජීවිතයේ සතුටෙන් ඉන්න මේ ඉන්න මනුස්ස ලෝකෙ අපායක ඉන්නව නෙමේ. දැන් සමහරු ඉන්නවා මනුස්ස ලෝකෙ ඉන්නවා හැබැයි ඉන්නේ අපායේ ඉන්නවා වගේ. සල්ලි තිබුණට කන්නේ නෑ. බොහෝම එක්ක පරණ එකක් මොනවා රත් කරගෙන කනවා. ඊයේ උයාගත්ත එක අද රත් කරගෙන කනවයි පොඩ්ඩක් ඉබල බලනවා පිලුණු ගඳද කියලා ඕන එකක් කියලා ඔය කනවා. අපි ඉතින් කවුරුත් මැරලා යන එකනේ ඔය ඉන්න කාලේ මොනවා කෑවහම මොකද? ඒත සමහර අය ඉන්නවා මේ කන්න නැතිකමකට නෙමෙයි. ඒත් ලෝභකම මසුරුකම නිසා නොකා නොබි හරියට ඇඳුමක් අදින්නේ. ලස්සනට ජීවත්වෙන්න මනුස්ස ලෝකෙ පුළුවන්කම තියෙද්දී ඒවා සසර අකුසල් හැටියට එනවා. දන් දීලා දීපු දේට සසරේ ලෝභ කරලා තිබුණොත්
දීපු නිසා ලැබෙනවා හැබැයි ලැබිච්චදේ පරිහරණය කරන්න හිත නැවෙන්නේ. ලස්සන්ට ඇඳල පැළඳලා ඉන්න. හොඳට කාලබීල ජීවත්වෙන්. ගිහි ජීවිතේ බොහොම සතුටින් සැපසේ පංචකාමයන් පරිහරණය කරමින් ජීවත්වෙන්න හිත නැමෙන්නේ. කොච්චර සල්ලි තිබ්බත් එක්ක පොත්තොල දාලා සමහරු තමන්ට වැඩකුත් නෑ කොහේ හරි ඉඩං අරන්දාන. මුළු ජීවිත කාලෙම ඒ ඉඩමින් ප්‍රයෝජනයක් ගන්නත් බෑ. මැරුණට පස්සේ එක්ක ඒවා කාටහරි හොරෙක් අයිති කරගන්නවා. එක්ක රාජ සන්තක වෙනවා. එක්ක බැංකු පොත්තල තියලා ඒවා හංග ඒ බැංකු ඉදානෝ මේ බැංකු ඉදානෝ කණ්ඩෙ බොඩ්නේ නැතුව සමහරු මේ ඉතුරු කරන්න ඕන ජීවිතේ. හැබැයි අනාගත ආයෝජනය පිණිස තමන්ගේ පරිහරණයට අරගෙන සමහරු කණ්ඩි බොන්නේ නැතුව මේ වගේ බොහෝම ජීවිත ගත කරන. මේක අර පිරිමැස්ම නෙමේ. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ පෙන්න ගිහි ශ්‍රාවකෙක් පංචකාමයන් පරිහරණය කරනවා. ආදීනව දස්සාාවෙන. හැබැයි එක ආදීනව දකින. බලන්න ගිහි ශ්‍රාවකයකුට බුදුහාන්දුර එපා කියල තියෙන මොනවාද. ප්‍රාණගාතයේ දෙන්න එපා. පුංචි සතෙක්කත් මරන්නන්නේ ප්‍රාණගාතය දෙන්නේ. තමන්ට රැකී රක්ෂා හැටියට කවරු හරි කිය නොහොඳ බිස්නස එකක් තියෙනවා. උදට හම්බ කරන්න පුළුවන්. හැබැයි යා කල්පනා කරනවා එක්කෝ සත්තු ගොයිපලක් වෙන්න පුළුවන් මස් පිණිස සතුන් ඇති කරන එකක් වෙන්න පුළුවන් කොකුල් පාම එකක් දාන එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒක තුළ එයා කල්පනා කරනොන්නේ බුදුරජාණන් වහන්සේ නොකළ යුතු වෙළදාම් හැටියට පෙන්නපු දේවල්. එයා කවදාවත් ප්‍රාණගාතයේ තමන්ගේ දෙන්නෙත් නෑ අනුන් ලවා කරවන්නෙත් නෑ. එයා ප්‍රාණගාතයෙන් වලකිනවා. ඊළඟට හොරකං කරන්න ඕන තරම් අපි හිතමු රස්සා කරන තැන කොමිස් ගන්න පගාව ගන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. හැබැයි යා හිතනොන්නෑ මං කවදාවත් මගේ උත්සාහයෙන් දහඩිය මහන්සේ මට ලැබෙන වැටුප මට ලැබෙන දීමනාව මිසක් මං කවදාවත් නොදුන් දෙයක් ගන්නේ නෑ හොරකං කරන්න. සාධාරණව ධාර්මිෂ්ටව තමන්ට තියෙන්නුන තමන්ගේ ධනය ගැන සතුටක් මං මේ හම්බ කරගත්තේ මගේ දහඩිය මහන්සේ මගේ උගත්කමේ මගේ කැපවීමේ මං අනුන්ට ගිනිගෙඩි දීලා හම්බ කරපු දේවල් නෙමේ මේවා සාධාරණ මුදල් සාධාරණ සල්ලි අන්න තමන් උපයාගත්ත ධනය ගැන තමන්ට තියෙන්න ඕනෑ සතුටක් තමන්ගේ ධනය ගැන ඒ නිසා කවදාවත් හොරකං කරන්න නොදුන් දෙයක් ගන්න කිසිම විදිහකට පෙළබෙන්නේ ධර්මය හැසිරෙන ගිහි ශ්‍රාවකය. ඊළඟට විවාහ වුණාට පස්සේ තමන්ට බිරිඳක්කින්න බිරිඳට ස්වාමියක්කින්න ඒ අයි විවාහ ජීවිතය තුළ බොහොම සතුටින් පංචකාමයන් පරිහරණය කරගෙන ජීවත්වෙනවා කාම බෝගී ජීවිත ගත කරනවා. ඒ අයට දරුව ලැබෙනවා දරුවන්ගේ අනාගතය ගැන හිතනවා. ඒක තමයි ගිහි ජීවිතේ. හැබැයි තමන් කොයිම විදිහකටවත් තමන්ගේ බිරිඳ ඉක්මවා ස්වාමි අනාචාරී දෙන්න. බිරිඳ තමන්ගේ ස්වාමිය ඉක්මවා වෙනස් ස්වාමියවරු පස්සේ අනාචාරය යන්නේ නෑ. අන්න ගිහි ජීවිතය තුළ කාමයන් පරිහරණය කරාට සීමාව දැනගෙන ඒ සීමාව තුළ නොමගයන් නැතුව කාමයන් පරිහරණය කර. ඊළඟට බොරුව වචනයෙන් කරන්න පුළුවන් අකුසල් බොරු කේලම් පරුස වචන හිස් වචන මේ වචනය කියන්නේ සමහර කර්මතියන අපිට හිතන්න බෑ කෙනෙක්ක ඔය නිකං කියලා දැම්ම අනේ ඔය කියවුණා මන්දන්නේ මොනව කීවද කියලා ඔන්න හොම සමහරු ඉන්නවා තමන් කියනදේ තමන් දන්නෙත් නෑ. නිතර කතාවේ ඇලී වාසය කරන කෙනාට බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා මහණනේ මේක තින බහු භානී කියල දේශනාව. නිතර කතාවේ ඇලී වාසය කරන අය. ඔබ දන්න සමහරයින්න හැම වෙලාම මොනවාහරි කියෝනවා කතාවම. නිතර කතාව ඇලී වාසය කරන කෙනාට බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා බොරු කියවෙනවා. කේලං කියවෙනවා. පරුස වචන කියවෙනවා. හිස් වචන කියවෙන. එතකොට නිතර කතාවේ ඇලී වාසය කරන කෙනාට බොරු කියවෙනවා. කේලම් පරුස වචන හිස් වචන ඒ නිසා තමන් කතා කරනදේ මන්දන්නේ මට මොනවා කියවුනාද කියලා නෙමේ. ඔබ සිහියෙන් කතා කරන හැම වචනයක්ම හොඳ සිහියේ සතියේ සිහිය පිහිටවාගෙන වචන කත මොකද සමහර වචන තියෙනවා ඒ වචන ආපහු අදින්න බෑනේ. ඒ වචන පිට වුණාට පස්සේ මිනිස්සු නොමර මරන්න පුළුවන්. පිහියෙන් අනිනවාගේ වචන කතා කරන්න පුළුව.
සමහරු ජීවිත කාලෙ මේවා සීකර කර විඳෝන. ගම් අවුලවන්න පුළුවන්. පවුල් විනාස කරන්න පුළුවන්. රටරටවල් අවුලවන්න පුළුවන්. විශාල අරබුද යුද්ධ ජාතිවාදී ප්‍රශ්න ආගම්වාදී ප්‍රශ්න දැ බලන්නේ ආගමික පූජකෙක් හෝ නායකෙක් හෝ කවුරු හරි. ඒ කරන වැරදි ප්‍රකාශයක් තමන්ගේ අනුගාමික පිරිස නොමග යවලා රටක විශාල අරබුදයක් කෝලහලයක් ආගමික අවුලක් ඇති කරන්න පුළුවන් ගිනි තියන්න පුළුවන් සමාජයක් රටක්. එනම් වචනය කියන එක ලේසි පාසු දෙයක් නෙවෙයි. පිංහතුනි ආනන්තරි අකුසල් වෙනවා වචනය. දැන් සංගවේද කරන්න වචනය. කල්පයක් නිරේ දුක්විඳින් ආනන්තරි අකුසලයක්. ඒ නිසා ගිහි ජීවිතය ගත කරන ශ්‍රාවකයක් කොයිම විදිහකටවත් බොරුවක්. ඊළඟට කේලම් පරුස් වචන හිස මේ සියල්ලෙන් වැරකිලා වචනය සංවර කරගන්න. ඊළඟට මත් පැන් මඩ්‍රව්ය. මේට මත් පැන මත් වතුර මත්ද්‍රව්ය නොයෙක් දේව සමහරලාට ඒක බෙහෙතකට ගන්න දෙයක් වෙන්න පුළුවන්. මෙතන වැද චේතනාව දැන් අපි හිතමු සමහරලාට අවශ්‍යදයක්. ඒ අවශ්‍යදය යම් මාත්‍රාවක් දෙන මේක හැන්දෙන් එකක් ගන්න ඒ අවශ්‍යදයක්. හැබැයි කෙනෙක් හිතනවා මේක බෝතලේම බිවොත් ටිකක් මත්වෙනවා වෙරි වෙනවා. ඒ වගේ සමහර බෙහෙත් අපි දන්නවා රටේ තහනංකරපු අවස්ථා තියෙනවා. එතකොට ඒක ශරීරයට විසයි හැබැයි මත්වෙනවා. නමුත් මත්වීම පිණිසාර බෙහෙත් අධිමාත්‍රාවෙන් ගන්න. ඊළඟට සමහල්ලාට පෙත්තක් වෙන්න පුළ මේ වෛද්‍යවරු නියම කරලා දෙනවා. එක්ක මානසික රෝගයකට ශරීර තියෙන ආබාධයකට ඇඟ වෙවුලන ගතියකට මොකක් හරි ගන්න බෙහෙතා. මේක එක්ක පෙතිභාගයක් ගන්න හවසට පෙතිභාගයක් ගන්න දවසට එකට වඩා ගන්න එපා අන්න වෛද්‍යවරු ඒක බෙහෙතක්. එතකොට ඒ බෙහෙත බිව්වා කියලා ඒක අකුසලයක් නෙමේ. හැබැයි කෙනෙක් හිතනවා මේ බෙහෙත් අහුරක් බොනෝ. බෙහෙත් පෙති 10ක් 15ක් බොනෝ. ඒ බොන්න මොකටද මත්වීම පිණිස. අන්නේ නිසා තමන්ගේ චේතනාවෙන් මත්වීම පිණිස යම් මත් ද්‍රව්‍යයක් වෙන්න පුළුවන් මත් වතුරක් වෙන්න පුළුවන් මත් කුඩුවර්ගයක් වෙන්න පුළුවන් මොනොහරි කොළවර්ගයක් වෙන්න පුළුවන් මත්වීම පිණිස. ඒ මත්වීමේ ආදීනවත් බුදු හාන්දුරුව පෙන්නනවා මජ්්‍ය පමා කියනේ මත්වීමත් සමඟ ප්‍රමාදය ඇතිවෙන. දැම් බලන්න ඔබ හොඳට බලන්න එතනත් එක්ක දැන් බුදුරජාණන් වහන්සේ පංචසීලය ගැන පෙන්නනකොට ප්‍රාණඝාතයෙන් වැලකීම හොරකමෙන් වැලකීම වැරදිකාම සේවනින් වැලකීම බොරුවෙන් වැලකීම අවසානයට මේ මත්වීමයි ඒක විපාකයක් පෙන්න්නන ප්‍රමාදයට පත්වෙන. ඒ තුළ අර පංච දුෂ්චරිතයටම හිත නැබුරුවෙන්. දැන් ඔබ බලන්න මිනිස්ව අකුසල් කරන්න ප්‍රාණග මිනි මරන්න සැලසුම් කරා කියලා හිතන් ඕක සිහියෙන් කරන්න බෑ. සමහරු මිනි මරන්න සැලසුම් කරලා වැඩේට යන්න කලින් බීල මත්වෙලා වෙරිවෙලා තමයි ඒ ගමනයන්න මොකද සිහියෙන් කරන්න පුළුවන් දෙයක් මේ අකුසල්. ඒ මොහොත්තට මනස විකෘති වෙලා තියෙන. ඊළඟට කෙනෙක් මත්වනාට පස්සේ හොරකමට පෙළබෙන. සල්ලාලකමට සමහර වෙලාවට ඔබ සමාජ ආපස්සට හිතල බලන්න. තමන්ගේ තාත්තට මත්වනාට පස්සේ දුව සීකල්පනාවන අනීමේ මගේ දරුවනේද. තමන් මත්වෙලා මද්‍රවය නිසා මිනිස්සු මොන තරන් වැරදි විකෘති දේවල්වට පෙළබෙනවද. ඒ නිසා මත්වීම තුළ ප්‍රමාදයක්ත් එක්ක සියල්ලු දුෂ්චරිතවලට මනස සිහියෙන් තියෙන අසහියට වැටුනට පස්ස ඕනම දුෂ්චරිතයකට පත්වෙන. ලැජ්ජා බය කියෙන මේ ලෝක පාලන ධර්මයක් මනුස්්‍යයන්ගේ මනසිං ඉවත් වෙලා යන. ඒ නිසා ගිහි ශ්‍රාවකයකට බුදුරජාණන් වහන්සේ පෙන්වා මේ පංචසීලේ දිවිහිමේ ඒකයි ඒකට කියන්න නිත්‍ය සීලය කියල. නිත්‍ය සීලේ හැටියට පංචසීලය ආරක්ෂා කරන. හැබැයි පංචසීලේ රකින්නකොට ගිහි ශ්‍රාවකයකුට සින්දු කියන්න නටන්න චිත්‍රපටියක් බලන්න යනවනන් ඒවට ඊළඟට විනෝද ගමන් යනවා නෑදෑගෙවල්ලොල යනවා උත්සවලට යනවා බොහොම ලස්සනට ඇඳල පැළඳල රන්රිදී මුතුමැනික් පරිහරණය කරනවා. ඒ ගිහි ශ්‍රාවකයන්ගේ ගිහි ජීවිතය තුළ තමන්ගේ බුදුරජාණන් වහන්සේවකොත් හම්බ කරන්න එහෙම කොහෙවත් නෑ. අපිට පේනවා සමාජය තුළ වැරදි මත කොච්චර තියෙනවන්.
හම්බ කරනකොට තන්හාාව ඔය වගේ කතාව බෝන තරං හලා ඇති. හම්බ කරනකොට තන්හා වැඩි වෙනවා ඔය ඕනෑවට වැඩි ඕන්න එහෙම ඒ ධර්මී තියෙන මත නෙමෙයි ඒ මිනිස් ඔලුවෙන් හදාගත්ත දේව. හම්බ කරනකොට තන්හා වැඩි වෙනවනං හම්බ කරන්න නැතුව ඉන්න මිනිහට තන්හා අඩු වෙනවද. ඒක තන්හාව ප්‍රහණය කරන ක්‍රමයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ඔබ දන්නවා මේ බුද්ධ ශාසනය කෝටි ප්‍රකෝටිපතියෝ හිටිය. අනාත පින්ඩික සිටුතුමා කෝටිපතිය 54 කෝටියක් වියදං කළ ජේතවනාරාමි හදල සඟ සතු කළ පූජ කරේ තමන් කෝටිපතියෙක් නිසා ධනය තිබ්බ නිසා. ඊළඟට බිම්බි සහරජ්ජුරු රජකං කර සෝවාන් වෙලා තැ සෝවානුනාට පස්ස මේ එකක්ත් ඇඩක් නෑ මේ මාලිගව ඔක්කොම අනිත්‍යය මේ සතරමහධාතු ගිහිල ගහක් යට වාඩි උන්නේ අර රාජකය සලු පිළි විසික්ක ලද ඉදම් මම මේ පරිහරණය කරන්න මට සුදු සලුවත් දෙන්න බිම බලාගෙන නික එහෙම රඟ පෑන්වලට කියනෑ තමන් ධාර්මිෂ්ට රට පාලනය කර මික අවබෝධයෙන් යන ගමන ඊළඟට ඔබ හිතන්න විසාකාව පුංචි වයසි සෝවාන් වෙච්ච කෙනෙ විවාහ වුණා විවාහ වෙලා දරුව 20 දෙනෙක් අම්ම කෙනෙක් කියන දරුව 20ක් හැදුව කියපුම විසාකාව හැබැයි කාලි දීර්ඝායුෂ තිබුණා විසාකාව අවුරුදු 120ක් ජීවත් වුණා වයසට ගියත් තරුම පෙනුම තිබුණ කියන කාය ශක්තිය ඒ නිසා දරුව 20 දෙනෙක් හැදුව අද වෙනකොට අම්මලට කාය ශක්තිය නෑ තමාට එක දරුවෙක් දෙන්නෙක් ලැබෙනකොට ශරීර වැහැරිල්ලා ලෙඩ රෝග ගොඩා ඊට පස්ස කොන්දරී දෙනවා ඇගේ නොඒක් ලෙඩ රෝග ඒ අද අපි කණබුණ ආහාර මේ සියල්ලත් එක්ක මිනිස්සුගේ කාය ශක්තිය පිරිහිලා ආවිශ පිරිහිලාතිය. එදකොට පිංහතුනේ විසාකාව ගැන ඔබ හිතන්න විසාකාව සෝවාන් වෙච්ච විසාකාව විවාහවුනේ තෙරුවන් සරණ ගිය කෙනෙක් එක්ක නෙමේ. හැබැයි විසාකාවගේ තාත්තා තමන්ගේ ඉගෙන ගන්න අධ්‍යාපනය ලබන කාලේ තමන්ගේ මිත්‍රයකුට පොරොන්දුවක් වෙලා තිබුණ මේ යාලුව දෙන්න ඒ දෙන්න ඉගෙන ගන්න කාලි පොරොන්දුවක් වෙලා තිබුණ අපි දෙන්නගේ මිත්‍රත්වය දිගට පවත්වන්න නම් අපි විවාහවනාට පස්සේ සමහලාට මට දුවෙක් ලැබෙන්න්න පුළුවන් ඔයාට පුතෙක් ලැබෙන්න්න පුළුව අපි ඒ විදිහට දරුවෙක් දරුව ලැබුණට පස්සේ ඒ අය අතර විවාහයක් සිද්ධ කරෝ එතකොට අපේ මේ මිත්‍රත්වය ඥාති සම්බන්ධයක් හැටියට කාලයක් පවතිනවා කියලා විසාකාවගේ පියතුමා තවත් තමන්ගේ මිත්‍රයකුට පොරොන්දුවක් වෙලා තිබුණ මිගාර කියන සිටුවරයට. එතකොට මේ දෙන්න දැන් විසාකාව පස්සෙ කාලෙ බනහල බුදු හාන්දුරුවන්ගේ ධර්මය හලා සුවාන් පලට පත් වන දැන් විසාකාව ඇතුළ විසාකාවගේ පවුලෙ ඔක්කෝම ධර්මී සරණ ගිය බුදුන් සරණ ගිය බුදු හාන්දුරන්ගේ ශ්‍රාවකය ධර්මාවබෝධය ලබපුයි. හැබැයි විසාකාව තරුණ වයසට එනකොට අන්න අර මිත්‍රයගෙන් එයත් විවාහ වෙලා දැන් මිගාර සිටුවරයටත් පුතෙක්කි නො බොහොම දනවත් සිටුවරේ. මිගාර සිටු පුත්‍රයට විසාකාව විවාහ කරන්න අර ආරාධනාව ඒ කාලි වෙච්ච පොරොන්දුව පණවිඩියාව. ආවට පස්සෙ දැන් ලොකුම ප්‍රශ්නයක් වුණා මිගාර සිටු පවුලය අය නිගන්ට නාතපුත් අදහගෙන හිටපු පිරිසා. ඔබ දන්නවා ඒ කාලි බුදු හාන්දුරන්ගේ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට නිගන්ට නාතපුත්ත සංජයේ බෙල්ලට්ටිපුත්ත අජිත කේසකම්බලි කකුද කච්චායන මක්කලි ගෝසාල මේ වගේ සත්ශාස්ෘුවරු කියලා පිරිසක් හිටිය. තව වෙන වෙනම දෙසැටක් මිත්‍යා දෘෂ්ටි තිබුණ කියන 62ක් එකක් දෙකක් නෙමෙයි මේක හරි මේකයි හරි අපේ මතයයි හරි කියලා 62ක් දෘෂ්ටි තිබුණ කියනවා. එතකොට ඒ වගේ එකක මිත්‍යා දෘෂ්ටි මතවාද දරාගත්ත විශාල පිරිසක් ඒවා කරපින්නාගෙන ඉන්න ලෝකික තමයි බුදු කෙනෙක් එදා පහළ වුණ. එතකොට විසාකාවට ඇති වුණු ප්‍රශ්නය තමයි අපි තෙරුවන් සරණ කියයි අපි ධර්මය පිහිටපුයි හිතන්න පිංහතුනි සෝවානුනාට පස්සේ බුද්ධය අවිච්ච ප්‍රසාදය බුදුරජාණන් වහන්සේ ගැන අච්චල සද්ධාවින් යුක්තයි. ධම්මය අවිච්ච ප්‍රසාදේ ධර්මය ගැන අච්චල සද්ධාවකින් යුක්තයි. සංගේ අවිච්ච ප්‍රසාදේ ශ්‍රාවක සංඝයා ගැන අච්චල සද්ධාවකින් යුක්තයි. ආර්ය කාන්ත සීලෙන් යුක්තයි. එතකොට මේ විදිහට ධර්මය පිහිටපු සෝවාන් විච්ච ශ්‍රාවිකාවක් ගිහි කාලි විවාහ යෝජනාවක් එනවා
නිගණ්ඨනාථ පුත්ත අන්‍ය ආගමික පිරිසක් අදහාගෙන ඉන්න මිත්‍යා දෘෂ්ටික පවුලකි. දැන් වෙන කෙනෙක් නම් හයු ඔය මිත්‍යා දෘෂ්ටික අපි විවාහ වෙනවද කියලා එතනින් මත හරිනවා. හැබැයි අර වෙච්ච පොරොන්දුවත් එක්ක විසාකාව තමන්ගේ පියතුමා එක්ක එනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. බුදුරජාණන් වහන්සේට මේ කාරණාව සිහිපත් කරන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විසාකාවගේ පියතුමා කියන අපේ දුවට මේ වගේ විවාහ යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. අපි ඉගෙන ගන්න කාලේ මගේ මිත්‍රයෙක් වෙච්ච මිගාර සිටු පවුලෙන් හැබැයි ඒ අය තෙරුවන් සරණ ගිය අය නෙවෙයි. ඒ කාලෙ වෙච්ච පොරොන්දුවක් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් උපදෙසක් ඉල්ලනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දකිනවා විසාකාව කියන්නේ කාව විවාහ වුණත් කොයි පවුලට සම්බන්ධ වුණත් විසාකාව සෝවාන් වෙච්ච කෙනෙක්. සෝවාන් වුණා කියන්නේ බුදුහාඳුරු ගැන අචල සද්ධාාවක්. ඒක වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. ධර්මයේ ගැන අචල සද්ධාාවක්. ඒක වෙනස් කරන්න බෑ. ශ්‍රාවක සංඝයා ගැන අචල සද්ධාාවක්. ඒක වෙනස් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දකිනවා විසාකාවගේ විවාහයත් එක්ක මිගාර පවුලම තෙරුවන් සරණ යනවා. ඒ පවුලටම විශාල පිරිසකට යහපත සැලසෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාව කියනවා සිටුතුමනි යම් පොරොන්දුවක් එදා වුණානම් ඒ පරිදිම ඒ කටයුතු සිදු කරන්න. බුදුරජාණන් වහන්සේ ඉච්චරයි කිය. විසාකාවගේ විවාහි සිද්ධ වෙනවා මිගාර සිටුපුට්‍ර එක්ක. ඒ විවාහෙන් පස්සේ බොහෝ කරුණතින විසාකාවගේ ජීවිත. එතකොට විසාකාවට පුළුවන් වුණා ඒ විසාකාවගේ මුළු පවුලම ධර්මය පිහිටෝල තෙරුවන් සරණයවන් අවසාන විසා මිගාර සිටු පවුලෙම මිගාර මාතා කියන නම තමයි. මේ පවුලටම අම්ම කියලා විසාකාව හැදින්වා මොකදේ සියලු දෙනාට ධර්මය ලාබේ ලැබුණ විසාකාව නිසා. දරුව 20 දෙනෙක්ගේ අම්ම කෙනෙක්. විසාකා විවාහ වෙන දවසේ තමයි විසාකාවගේ පියතුමා කල්පනා කරා දුවට හොඳ දෑවැද්දක් හැටියට වටිනාම දෙයක් කාටවත් නැති මහා ධනවත් පවුලක් නිසා වටිනාම දෙයක් දෙන්න ඕනේ. තමන්ගේ රත්තරන් මුතු මැණික් සියල්ල යොදවලා රන්කරුවන් ලවා වටිනා ආභරණයක් සකස් කරා මේල පළඳනා. එතකොට මේ පළඳනාව කියන්නේ බෙල්ලෙත් දාන චේන් එකක් වගේ එකක් නෙමෙයි. අතේ දාන වලල්ලක් හරි එහෙම දෙයක් නෙමෙයි. ඉන වටහා සම්පූර්ණයෙන්ම පළඳින රත්තරන් වලින් මැණික් කොබ්බල ඉන වටා පළඳින ආභරණය. එතකොට මේ මේල පළඳනාව එක පළඳින්නත් ලොකු කාය ශක්තියක් තියෙන්න ඕනේ. එවැනි බර දෙයක් ඉන වටා දරාගන්න. එතකොට මෙන්න මේ මේල පළඳනාව කෝටි ඒ කාලේ මුදලින් 9 කෝටියක් වටිනවා කියනවා. මේල පළඳනාව විසාකාවට ඉඩ කඩන් ඊළඟට හරකබාන ඒ කාලෙ දීලා තියෙන අද යාන වාහන වගේ ඒ කාලෙ දීලා තියෙන්නේ කිරි එල දෙන්න කිරි ගවයන්. එතකොට මේ වගේ බොහෝ විස්තර තියෙනවා දේශනාව. විසාකාව දැන් අපි ගමු විසාකාව ඔය ධර්මානුකූලව ජීවිතය ගත කරගෙන දරුවෝ හදාගෙන ඉන්න අතරේ විසාකාවගේ පුරුද්දක් තියෙනවා නිතර බණ අහන්නේ. මොකද අග්‍රදායිකාවනේ බුද්ධ ශාසනය. මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අග්‍රදායිකා වුණා විසාකා මහෝපාසිකා. විසාකාව බණ අහන්න එනකොට විසාකාවගේ සේවිකාවක් හිටියා. ඒ සේවිකාවට අර මොන පළඳනා පැළඳගෙන හිටියත් බණ අහන්න එනකොට සමහරලාවට ඒවා ඉවත් කරලා ඒවා පැළඳගෙන ඉන්නේ. බොහොම චාම් සරල ඇඳුමකින් බණ අහන්න එනවා. දවසක් විසාකාවට තිබුණා උත්සවයකට සහභාගී වෙන්න. ඉතින් ඉදා ලස්සනට ඇඳලා පැළඳලා තියෙන ආභරණ සියල්ල පැළඳලා බොහොම ලස්සනට විසාකාව උත්සවයට සම්බන්ධ වුණා. මේ උත්සවයට ගිහිල්ලා කටයුතු අවසන් කරලා ආපහු එනකොට දැන් වෙලාව ගිහිල්ලා ටිකක් පරක්කුයි මගදී සේවිකාවට කිව්ව සේවිකාවනි දැන් ඉර අවරට යාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ දහම් දෙසන වෙලාව. අපිට නිවසට ගිහිල්ලා ඇඳුම් මාරු කරගෙන මේ ආභරණ ගලවලා ආපහු බණ අහන්න එනකොට ඒ බණේ භාගයක් ඉවර වෙලා අපිට දේශනාව සම්පූර්ණයෙන් අහගන්න බැරි වෙයි. අපි මෙහෙම මෙයන් බණ අහන්න. දැන් බලන්න විසාකාව ජේතවනයේට ආවේ දැන් අර උත්සවයට ගිය ඇඳුම් බොහොම ලස්සනට වටිනා සලුපිලි පාට වටිනා ඇඳුම් අර මේල පළඳනා රත්තරම් මේ ඔක්කොම පුරෝගෙන ආවේ.
එනකොට මහා මෙහි බෑ මෙහෙ බෑ ඕව බෑ කියල පැන්ඩුවනේ. විසාකාව එහෙමාව ඇවිල්ලා දම් සභා මණ්ඩපේට ඇතුල් වෙන්න තැන් දැන් බොහෝ පිරිසක් වාඩි වෙලා බුදු හාදුරන්ගෙන් බණහන සූදානන් වෙන. සේවිකාවට කිව්වා මේ පලදනාව ගලවල පැත්තකින් තියල කිව සේවිකාව මේක බලාගන්න. ඔබ එලියේ බණහෙන තැනක ඉඳගෙන බණහන්. එතකොට අර වටිනා මේල පලඳනාව ගලවල විසාකාව දම් සභා මණ්ඩපයකිහි වාඩි වෙලා බණැහු. මුළු දේශනාව අවසන් වෙනකම් පුද්දුම සද්ධාවකින් ධර්මයෙන් විමස යෝනිසෝ මනසිකාරී යෙදෙමින් බණැහුව. එහෙම බණහල අවසන් වෙලා අර සේවිකාවත් බොහොම සතුටින් එදා දේශනාව ඇහුව. පිරිස දම්සභා මණ්ඩපේ කටයුතු අවසන් කරලා බුදු හාදුරන්ට වන්දනා කළ පිටත් වනා විසාකාවත් සෙනගත් එක්ක ගිය සේවිකාවත් ගිය. අර මේල පළඳනාව අමතක වුණා. දැන් ඔබ හිතන්න ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවිකාව කොයි තරම් කෝටි ගණන් වටිනා පළඳනා පැළඳගෙන හිටියත් ඒ අතහරින්න ඕන වෙලාවට අතහරින හැට. ඊළඟට ඒ බණහනකොට ඔබ හිතන්න ඒ මනසේ ස්වභාවය ඔබ හොඳට අත්දකින්න උත්සාහ කරන්න. සාමාන්‍ය කෙනෙක් නම් බණහන්න ඔහොම බණහන්න යන්නෙත් නෑ. බැරි වෙලාවත් ගියත් ඔය ආභරණි ගලවල කාටවා සේවිකාවකට බාර දීලා යන්නෙත් නෑ. අපි ඉදම එහෙම හරි ගිහිල්ලා වාඩි වෙලා බණ ඇහුව කියලා බණ නිමේනි හිතට එන්නේ. මගේ ආභරණි තියෙනවත් දන්න. මොකෙක් හරිෝක උත්සයිල් දන්නෙත්න. අද ආභරණ ඔන්න සිරිප්පු දෙක ගැන හිතන්. සමහර පන්සලට ගියත් දෙවියම් බුදුන් කොච්චර විශ්වාසය බණහන්න ගියත් එක්ක සිරිප්පු දෙක හංගල. ගිය ගමන් කරන්න සිරිප්පු දෙක හංගන්න තැන් හොයන්න. ඒ බණ යන අතරෙත් මතක්කි නොමොකි හරි සිරිප්පු දෙක මාරු කරලා තියේත් දන්න කවරු හරි උසල තියේත් දන්නෙත්. හිත දුවන්නේ වට විසාකාවේ මොනුවත්නය අර ධර්මීම සිහි කරලා ඒ ධර්මයත් එක්ක හිතේ ඇතිවෙච්ච ප්‍රසාදයට ධර්මීම සිහිකර කර ධර්ම මනසිකාරයෙන්ම ගියා. ගිහිල රාත්‍රී නින්දටත් කියා. අරාභරණ ගැන ගානක් අත්න මතකයක්කුත්නේ. ඇයි ධර්මය දැන් ඉදා දවසම හිතේ තියෙන අහපු බණ ඒ ධර්මයම සිහිකර කර ධර්ම මනසිකාරයෙන් නින්දරත් ගියා. උදේ පාන්දර අවදි වුණා. අවදි වෙලා එදා මතක් වුණා හර මේල පලඳනාවකෝ සේවිකාවගෙන් ඇහව සේවිකාව ඊ රාත්‍රයේ ඒ හවස දම්සභා මණ්ඩපේදී ඔබට දීපු අර පලඳනාව මගේ මේල පලඳනාව ඔබ ගත්තද. අනේ සිටු කුමාරී මට අමතක වුණයි කියෝ. මන් දැම්ම යන්නන් කිව හා ඔහම ඉන්න කිය අන්න ගැහෝ අනගහල කිව ඔබ කලබල වෙන්න එපා. ඔබ ගිහිල්ල බලන්න ඒ පලඳනාව ඒ තිබ්බ තැන තියෙනවද කියලා බලන්න එච්චරයි. එතන නැත්නං ඒ කාන්තෙන් ආනන්ද හාමුදුරු පරිස්සමට අරගෙන තියල ඇති. ඔබ ආපහු පොඩ්ඩක් හොයල බලන්න මොකද වනේ කියලා ආනන්ද හාමුදුරුව හරි කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් මේ පලඳනාව අරගෙන තිබ්බා නං ඒ අහපව් ඉල්ලන්න එපා විස්තරය හොයාගෙන ආපහුවෙන්. දැන් බලන්න සේවිකාව ගියා කිහිම් බලල විස්තර හොයා ගන්නකොට අනි ආනන්ද හාමුදුරු අරන්තිය. ආනන්ද හාමුදුරු දන්න මේ පලඳනාව වෙන කාගෙවත් මේ විසාකාවට අයිති මේල පලඳනාවමේ. විසාකාව ආවහම දෙන්නම් කියලා මේක පරිස්සමට අරන්තිය. සේවිකාව විස්තරේ හොයාගෙන ඇවිල්ල කිව්වා සිටු කුමාරිය විසාකාවනි ඔබේ පලඳනාව ආනන්දයන් වහන්සේ අරගෙන තියලා පරිස්සමට ඒ වෙලාවේ සාදු කාර්දුන්න පුද්දුම සතුටක් ඇති වුණා. මගේ පලඳනාව බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ සිහිනුවනින් අග්‍ර ආනන්දයන් වහන්සේ ආනන්ද හාමුදුරු අතින් අල්ලලා එක යම් තැන කරගෙන තිබුණනං දැන් ඒක මට පලඳින්නෑ මංආයි. ඒක දැන් සංඝයාටයි අයිති. බුද්ධ ශාසනය උදෙසාම මං ඒකෙන් යම් පූජනී ආරාමයක් කරවනවා කියල සාදු කාරදුන්න. දැන් බලන්න විසාකාව කොච්චර බුද්ධිමද්ද කියලා එක පැත්තකින්. දැන් ආනන්ද හාමුදුරුවක පරිස්සමට අරන්තිබේ. විසාකාව හිතුවෙන ආමේක ආනන්ද හාමුදුරු ගත්තන දැන් එක ආනන්ද හාමුදුරන්ට මං පූජ කරනවා කියලා හිතුවද. ඇය ආනන්ද හාමුදුරු මේම පලඳන්නද නෑ. ඒ නිසා විසාකාව බුද්ධිමත්ව කල්පනා කරා මම මේකෙන් ආරාමයක් කරන එක සංඝයාට දැන් අයිති.
ඒ විසාකාව හිතපු හැටික බුදු හාමුදුරුව කියලන කවරුවරි මේ පරිස්සමට අරන් තිබ්බන ඒක සංඝයාට අයිති කියල බුද්ධ දේශනාවකන හැබැයි විසාකාව හිතුවා ඒක සංඝයාවෙන්ුවෙන් මං පූජ කරනවා හැබැයි මං ඒකින් ආරාමයක් කරෝඩ දැම් විසාකාව මේ පලදනාව ගියාට පස විසාකාවට මේක ලැබුණ හැබැ විසාකාව මේක ගත්තා ඒ ගත්තේ තමන් පලඳන්න නෙමේ දන්නවා මේකද මන් සංඝයාට දැන් හිතෙන් පූජ කරලතිය තමන් ඒ අරගෙන ඇවිල්ලා වෙන්දේසි කරන්න හැම්ම තැන අඩබෙර කරුවන් පිටත් කරත් තමන්ගේ වටිනා ආභරණය විකුණන්න බොහෝ ධනවත් පවුල්වල ධනවත් සිටු කුමාරිකාව ඉන්න ඒ අය ආසයි විසාකාව පැළඳගෙන හිටිය වටින ආවරණය තමම් ගන්න එක තමන්ට ලොකු වටිනාකම ඇවිල්ල බැලුවා වටිනවා නවකෝටියකට මිල කරා ඒක වටිනෝ හැබැයි ඒක පලදින්න තරම් කාය ශක්තියක් තියෙන ශරීර ශක්තියක් තියෙන කාන්තාව අනෙක් සිටු පවුල්වල හිටියනේ දින ගණනාවක් අඩබෙර ගැහුවා කවුරුත් නෑ ගන්න අවසාන විසාකාව තමන්ගේ පලඳනාව තමම්ම නවකෝටියක් දීල තමන්ගේ පලඳනාව තමම් ආපහු මිලදීල ගත්ත. අරගෙන අර නවකෝටිය වෙන් කරා බුද්ධ ශාසනය වෙනුවෙන් මං ආරාමයක් හදන. ඒ නවකෝටියෙන්ම ඉඩමක් හොයලා ඉඩමක් ගත්තා පූර්වාරාමි හදන්න ඉඩම ගත්තේ ඒ නවකෝටියෙන්. ඊට පස්සේ විසාකාව තවත් කහවනු නවකෝටියක් වියදං කරලා දෙමහල් ප්‍රාසාදයක් හැදුව. කාම්බර 1000ක උඩු මහල යටි මහලි වෙන වෙනම කාම්බර ඇති භික්‍ෂූන් වහන්සේලාට විශාල ආරාම සංකීර්ණ ඇතකොට හිතර මේක පුංචි එකක් නෙමේ මේ තරම් විශාල කාමර ප්‍රමාණයක් ඇති විශාල ආරාම සංකීර්ණයක් හැදුව. කහවනු නව කෝටියක් වියදන් කරලා. ඊළඟට තවත් කහවනු නව කෝටියක් වියදන් කරා මේ ආරාමයට අවශ්‍ය සියලුම පහසුකා. ඇඳං ඊළඟට ඒවට පහසුකං වැඩයි නාසන පාපිසි මේ හැම දෙයක්ම ආරාමි හැම අංගයක්ම ඊළඟට මුළු නගරීම සරසල බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා වඩම්මලා පූර්වාරාමි 27 කෝටියක් වියදං කළ මේ ආරාමි සකස් කරලා බුද්ධ ශාසනය උදෙසා විසාකාව සඟ සතු කළ පූජ කර. ඒ පූජ කරපු දවසේ විසාකාවගේ හිතේ සිතුවිල්ලක් ඇති වුණා මේක කාම්බර 1000කින් යුක්තාරාමය. අනේ බුදුරජාණන් වහන්සේ මේ හැම ගොඩනැගිල්ලක හැම කුටියක්ම මේ සියල්ල පිළිගන්න සේක්වා බුදු හාමුදුරු උදෙසා බුද්ධ ශාසනය උදෙසා සංඝයා උදෙසා මේ ආරාමීම මං පූජා කරනවා කියල හිතුව. විසාකාවගේ සිතුවිල්ල දකින බුදුරජාණන් වහන්සේ බුදුරුව දහසක් මවාගෙන මේ ආරාමේ ඒ දෙමහල් ප්‍රාසාද හැම කුටියකම බුදුරජාණන් වහන්සේ බුද්ධාසන මවාගෙන වැඩ හිටිය. විසාකාව කාම්බරෙන් කාම්බරයට යනවා යන යන හැම කාම්බරේම බුදු හාමුදුරු වැඩයි. ඊළඟ කුටියට ගිහිම් බලනවා අනේ ඒ කුටියත් බුදුරජාණන් වහන්සේ වැඩයි. ඊළඟ කුටියට ගිහිම් බලනවා ඒකෙත් බුදුරජාණන් වහන්සේ වැඩයි. මේ කාම්බර 1000ම බුද්ධාසන මවාගෙන බුදුරජාණන් වහන්සේ බුදුරුව මවාගෙන වැඩ හිටියකි. එදා විසාකාවට පුද්දුම සතුටක්. තමන්ගේ දරුව මුණුබුරෝ ඥාතීන් පිරිවරාගෙන විසාකාව පෙළට පූර්වාරාමි වටේට බුදුගුණ කියකි අපි චෛත්‍යයක් වදින්නේ. අපි පිරිසක් එකට ගියාට පස්සේ පිරිසත් එක්ක බුදුගුණ කිය චෛත්‍ය වදිනවා චෛත්‍ය වටේ ප්‍රදක්ෂිනා කරක. ඒ වගේ විසාකාව මේ පූර්වාරාමි වටේට බුදුගුණ ධර්මී ගුණ සඟගුණ බොහෝම ලස්සනට තාලේට ගීතිකා වගේ ලස්සනට ගීත කියන විදියට තාලේට කියමුකද ගිහි කෙනෙක්නේ විසාකාව ලස්සනට තාලෙට බුදුගුණ දහම් ගුණ සඟගුණ කවියෙන් කියා කවියෙන් මේ පූර්වාරාමි වටේ වන්දනා කරා කියන. එතකොට මේක බලාගෙන ඒ ගාථාවල් තියෙනවා විසාකා බොහොම ලස්සනට කියනවා සුදුහුණු ඒ කාලි තිබිච්ච විදියට සුදුහුණු පිළියන් කරලා ආරාමයක් හදලා බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කවදාමම් පූජා කර ගනින් දෝ කියල මගේ හිතේ පැතුමක් තිබ්බ. අද මගේ පැතුම ඉෂ්ට වුණා. ඔය විදිහට බොහෝම ලස්සනට බුදුගුණ දහම්ගුණ කිය පූර්වාරාමි වටේ වදිනවා. මේක බලාගෙන හිටිය සමහර භික්‍ෂූන් වහන්සේලා ඉතින් උන්වහන්සේට විසාකාවගේ හිත පේන්නේ විසාකාවගේ අවබෝධය ධර්මාවබෝධි දකින්නෙත් නෑ. ඒ අය කල්පනා කරන්නේ විසාකාවට අද මොකක් වෙලාදමේ. ඉස්සර විසාකාව මෙහිම නෑනේ. බොහෝම තැම්පත්
හයියෙන් වචනයක් කියන්නේ බොහෝම තැම්පත් විදිහට විසාකාව වචන ප්‍රකාශ කරන්නේ අද මේ මහා හඬින් මේ පිරිසක් එක්ක මේ ලස්සනට මේ කවි කිය මේ පූරාරාමි වටේ වැඳ වැඳා යන්නේ අදනන් ටිකක් ඔළුව ටිකක් අවුල් වෙලාවද්ද කියලා හිතුණා. එහෙම හිතල බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල භික්ෂූන් වහන්සේලා කීප නමක් කියන ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ අද විසාකාවේ ටිකක් ඔළුව අවුල් වෙලා වගේ. අර පූර්වාරාමේ වටේට හයියෙන් මොනවද කිය වැඳ වැඳා යනවා කියෝ. බුදුරජාණන් වහන්සේ වදාළ හා මහණෙනි විසාකාව ගැන නුඹලා එහෙම හිතන්න එපා. ඔය විසාකාව කියන්නේ මහා පින් ඇති උත්තමාවියක් කියෝ. සසරේ කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ආපු සසරේ දන්දීල මහා පින්කං කරලා මේ බුද්ධ ශාසනය අග්‍ර උපාසිකාව බවට පත්වෙන්න සසරි මහා පින්කරපු පින් ඇති කෙනෙ මහණෙනි ඔය විසාකාවගේ අන්තිම මනුස්ස ජීවිතයයි කිව මේ ගෙවෙන්නේ. විසාකාව මේ ජීවිතයේ සෝවාන් වෙච්ච කෙනෙ මහණෙනි විසාකාව මරණින් මත්තේ නිම්මාන රති කියන දෙව්ලෝ උපදිනවා කිය. ඒ දිවිය ලෝකයේදී සකදාගාමී ඵලය ලබනවා. ඊළඟට පරණින්මිත වසවර්ති දිවිය ලෝක උපදිනවා. එහෙදි අනාගාමී වෙලා සුද්ධවාස බඹල උපදින. සුද්ධවාස බ්‍රහ්මලෝක පහක් තියෙන අවිහ අතප්ප සුදස්සී අකනිට කියලා. ඔය බ්‍රහ්මලෝක පහේම පිළිවලින් ඉපදිලා විසාකාව අකනිටා බඹලො එහෙදි පිරිනිවන් පානෝකව ආයි මනුස්සලෝකට එන්නෑ කියව. කියල බුදුරජාණන් වහන්සේ විසාකාවගේ අනාගත ගමන ගැන බුදු ඇසින් දැකලා එදා දේශනා කර. එදකොට අපිට පේනවා විසාකාවගේ මේ අතහැරීම ගැන හිතන් කොච්චර බුද්ධි මත්ව මේ ධර්මී හැසිරෙන ශ්‍රාවකයෝ කාමයන් පරිහරණය කරනවා. මහා වටිනා කෝටි ගනන් වටින පළඳනා පැළඳගෙන හිටී සෝවාන් වෙච්චයි. එනිසා මේ ධර්මමාර්ග හැසිරෙනකොට අවබෝධයෙන් බුද්ධිමත්ව ධර්මය හැසිරෙන දක්ෂවෙන්. මේ දේශනා සියල්ලෙම අපි තේරුම් ගන්න ඕනෑ ධර්මය හැසිරෙන ශ්‍රාවකයම් මොනවිදිහ ජීවිතයක්ද ගත කරේ. මේක දන්නේ නැත්තං වෙන්නේ සමහරු ඔන්න අද බණක් අහනෝ කොහෙ අරි යනවා භාවනා කරන්න කියලා දවසක් දෙකක් භාවනා කරනවා මෙන්න දැන් අමුත්තුම ජීවිතයක්. දැන් සමහරු ගෙදර ඇවිල්ලා මාර්ග පල් ලැබුව වගේ එක ගෙබල්වල රඟපාන. ගෙදර නිකං ඇවිදින්නේ සක්මන් මලු යනවා වගේ ගේ ඇතුළේ ඇවිදින්න. සමහරලාට අනිත් මිනිස්සුගේ විහිලුවකට පත්වෙනවා. මේ අම්මට අද මොකක් වෙලා දම්මා අදාච්චිට මොකද මේ වෙලා තියෙන්නේ පොඩියම විහිලු තහලු කරනවා. ඊට පසේ ළමයි එක් ඔන්න රණ්ඩු වෙනවා. මුම් මේ හතුරු මට ධර්ම මාර්ගය වඩාගන්න දෙන්න මේ මාරයෝ ටික ඔන්න අර මිනිස්සුත් එක ගෙදර ඉන්න මිනිස්සෙක් ඔන්න ප්‍රශ්න ඇති කරගන්න. සමහරු මේ භාවනා කරලා දවසයි දෙකයි භාවනා පන්තියකට ගිහිල්ලා ගෙදර එන්නේ කරාම්බ දෙකත් ගලෝල ඊට පස්සේ තිබ රත්තරම්බඩු ටික වලලු හිම කලවල ඔක්කොම් පැත්තක තියලා දැන් බලාගත්තුවත බලාගෙන් දැන් හෙන ගැහුව වගේ ඉන්න. අහන මොකද වෙලාති වැඩක් නෑ ඔක්කොම මේ ඔක්කොම වැඩක් නෑ ඔක්කොම අනිත්‍යයි මේ එක දවසක් බණක් කහලා. එදකොට අපිට පේනවා මේ අවබෝධයෙන් ධර්මය හැසිරෙන එකයි බනත් දෙකක් අහල සමහරු රඟපානිකයි කොච්චර විකෘතියක්. ඒ නිසා පිංහතුනේ ගිහි ශ්‍රාවකයන් හැටියට මේ බුද්ධ ශාසනය කියන්නේ බොහොම සතුටින් අපිට තමයි ලෝකෙ වටිනාමදේ ලැබිලතියෙන්. අපි කොච්චර වාසනාවන්ත පිරිසක්ද. ඒ නිසා මේ වටිනාමදී බුද්ධ ශාසනයක් අපිට ලැබුණ. වටිනා මනුස්ස ජීවිතයක් ලැබුණ. අපිට සද්ධාදී ගුණධර්ම පුරාගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය කරුණු පහක් වඩන් සද්ධාව හොඳට දියුණු කරගන්න. හොඳට සීල් රකින්න. දහම් දැනුම දවස ගානි බණහන් හොඳට බණහන් ඒ අහන ධර්මය නුවනින් විමසන්න. තමන්ගේ ශක්ති පමණින් පින්කං කරන්න අනුට උදව්පකාර කරන්න දන් දෙන්න පින්කං කරන්න කාට හරි පිහිටවේ. ඒ කරන පින් නිතර සිහිකර සතුටුවෙන් මං මෙහෙම පින් කරා මං මෙහෙම පින් කරා මං මේ තරම් පින් කරගත්ත කෙනෙ කරපු පින් හිතා සතුටුවෙන්. ඊළඟ ඒක තමයි ත්‍යාග සම්පත්ති අතහැරීම පුරුදු කරගන්න. ජීවිතය පුළුවන් තරම් අතහරින් අවබෝධය ඒ අතහරිනවා කෙනෙ එක හිතෙන් පුරුදු කරන දෙයක්. කාමයන් පරිහරණය කරත් බුදුරජාණන් වහන්සේ පෙන්වා මගේ ශ්‍රාවකයෝ ගිහි ශ්‍රාවකයෝ පංච කාමයන් පරිහරණය කරනවා. කසී සලු පුරෝණවා රන්රදී මුතුමැණික් පරිහරණය කරනවා විවාහ වෙනවා දරුව ලැබෙනවා රජමාලිගාව හිටියත් ආදීනව දස්සාාවෙන.
මේ අනිත්‍යයි. යම් දවසක මට මේ අතහරින්න වෙනවා. අවබෝධයෙන් ඒව පරිහරණය කර. ජීවිතය යථා ස්වභාවි තේරුම් අරගෙන සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරමින් බොහොම සතුටින් ජීවිතය ගත කරන්න. ධර්මය තේරෙන්න යා ලස්සනට ජීවත්වෙන්න උත්සාහ කරන. එයා පිළිවලකට ජීවත්වෙන්න උත්සාහ කරනවා. එයා බොහොම පිරිසිදුව පිළිවලකට ලස්සනට බොහොම සතුටින් ඉන්න උත්සාහ කරනවා. පිංහතුනේ අපි ඉන්න මනුස්සලෝක හොඳට තේරුම් ගන මේ ධර්මය හරියට තේරුම් ගත්තේ නැතිකම නිසා. සමහරු මනුස්සලෝක ඉන්නේ අපායක ඉන්නා වගේ. මේක සුගතියක් අපායක් නෙමේ. ඒ නිසා අමුතුවෙන් ආයි සුගතියක් ගැන හිතාගෙන දුක්විදින්න ඕනේ අපි ඉන්න සුගතියක මනුස්සලෝක කියන සුගතිය. හැබැයි ඔබ උත්සාහයෙන් දහඩිය මහන්සියෙන් කැපවීමෙන් බුදු හාමුදුර පෙන්න්නන දියුණුවෙන්න කොහොමද උට්ටාන සම්පදා උත්සාහයෙන් නැගේ සිටින්. ආරක්ක සම්පදා ඒ තමන්ගේ ධනය දුක්මහන්සේලා උපයගන්න ධනය රැකගන්න සමජීවි කතා ආදායමට ගැල්ලපෙන ජීවිතයක් ගොඩනගාගන්න. ඒ ජීවිතය තුළ බොහොම සතුටින්ගෙන් හම්බ කරන දෙෙන් හොඳට කාල ඇඳල සතුටින් ජීවත්තේ. හොඳට පන්සීල් රැකගෙන පංචසීලේ තුළ ඔබට ජීවිතය උපරිම සතුටකින් හොඳට ලස්සනට ඇඳුම් අඳන්න හොඳට ඇඳල කරලයින්න බොහොම සතුටෙන් ඉන්න ජීවිතේ ඔබේ දරු ඔබේ විවාහ ජීවිතය තුළ ඔබේ නෑදෑය ඥාති යුතුකං ඉෂ්ට කරන්න බොහොම මෛත්‍රී සහගතව ඒ අයත් එක කටයුතු කරන්න ඉවසීම පුරුදු කරන්න මෛත්‍රිය වඩන්න ගිහි ජීවිතයක විතරක් නෙමේ හැම ජීවිතයකටම වටිනාම දේ තමයි මෛත්‍රිය කරුණාව මුදිතා උපේක්ෂා සතර බ්‍රහ්ම විහරණ කවදාවත් කෙනෙකුට ඉරිසියා කරන්න එපා. ඉරිසියා කල ඔබට ලැබෙන දෙයක් නෑ ඔබේ හිතේ ඔබට අකුසල පිරෙනවා විතරයි. ඒ නිසා කෙනෙක්ගේ දියුණුව දැකළ හදවතින්ම සතුටු වෙන හිතක් ඇති කෙනෙක් බවට පත්තේ කොච්චර දෙයක් අනේ හොඳයි අනේ හොඳයි කියලා හදවතින් සතුටුවෙන් කෙනෙක්ගේ දුකකදී පුළුවන් උපරීමෙන් උදව්පකාර කරන්න ඒක විශාල පිනා හැම වෙලාම හැම කෙනෙක් ගැනම හිතන්න අනේ මේ අයි නිදුක්වේවා නිරෝගි වේවා සුවපත්තේවා ඒ විදිහට මෛත්‍රී සහගත තමන්ගේ ජීවිතයේ ධර්මානුකුලෝ ධර්මය තුළ ගොඩනගන්න ඔබට කාලයක් යනකොට තේරෙයි මේ ධර්මයත් එක්ක ධර්මානුකූලව ගොඩනැගෙන ජීවිතයේ මොන තරන් සතුටින් ජීවිතය ගොඩනගාගන්න පුළුවන් අවබෝධයෙන් ගොඩ නැගෙන ජීවිතයක් ධර්මය තුළ කොච්චර සතුටින් ගොඩනගන්න පුළුවන්ද කියලා. අන්නේ නිසා පිංහතුනි මේ ලැබූ නවවසර නවවසර කීවට මේ අපි විවහාර කරන වර්ෂි. ඒ විවහාර වර්ෂය ඒක ක්‍රිස්තුවර්සය වේවා අපි අද භාවිතා කරන්න මේ විවහාර වර්සි තියෙන සාපි සාමාන්‍යෙන් අලුත් වර්ෂයක් කාරම්භ වෙලා තාම මුල් දින කීපය ගෙවීගෙන යන්නේ ති මේ ලැබූනව වසර තුළ ඔබේ ජීවිතේ ආපස්සට පසු තැවෙන දේවල් ඔස්සේ හිත දුකට පත්වවී පසු තැවි තැවි අයෝ මෙහෙම වුණා මෙහෙම වුණා මට මෙහෙම කරානං හරි එහෙම හිත හිත පසු තැවි තැවන්න එපා. ඒ සියල් හිතෙන් අමතක අසූචි ගොඩක් වහලදානවා වගේ. පරණ දේවල් සම්පූර්ණයෙන් හිතෙන් අමතක් කරලා මකලදා අලුතෙන් ඉපදුනා කියලා හිතා. ජීවිතය අලුතෙන් පටන්ගන්න. එහෙම පටන් අරගෙන සද්ධහා හොඳට දියුණු කරගන්න. හොඳට සිල් රකින්න. හොඳ දහම් දැනුමක් ඇති කරගන්න. ත්‍යාග සම්පත්ති අතහැරීම ජීවිතය පුරුදු කරන්න. ප්‍රඥාව භාවනාවකේදෙන් හොඳට නුවනින්ගේ ප්‍රඥාව වැඩෙන ක්‍රමේ නිතර බණහලා අහන ධර්මය ඔස්සේ හිත යෝනිසෝ මනසිකාරයකේ දෙනවන ප්‍රඥාව වැඩෙන එකයි ප්‍රඥාව ලබන ක්‍රමේ. ආලවක බුදු හාමුදුරන්ගෙන් අහනවා කතන්සු ලබතේ පඥ්ඥා ප්‍රඥාව ලැබෙන්නේ කොහොමද. බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධානු අරහතන් දම්මන් නිබ්භාන පත්තිය සද්ධාවෙන් නිවන කරායන ධර්මය අහන්න. සුස්සූසා ලබතේ පඥ්ඥා අපමත්වෝ විචක්කනු. ඒ ඇසූ ධර්මය අප්‍රමාදීව නුවනින් විමසන්න. අප්‍රමාදීව විචක්ෂණී නුවනින් විමසන් එකන හොඳට බණහලා ඒ ධර්මයට අනුකූලව යෝනිසෝ මනසිකාරය දෙන්න තමන්ගේ ජීවිතය තුළින් ආපස්සට විමස බලන්න. අන්න එතකොට ඔබට ප්‍රඥාව දියුණු කරගන්න පුළුව. ඉතිගෙන සාධ ගොඩා ඔබ භාග්‍යවන්තයි අද ගොඩා අපිට බණහන්න තියෙනවා. අද කොච්චර ධර්ම දේශනා
අපිට ගුවන් විදිලිවල රූපවාහිනිවල කොච්චර බණ ඇහෙනොත් ධර්මයම ඇහෙන නාලිකා තියෙනවා. බණ පොත් කැසට් CD ධර්මය හොයන කෙනෙකුට මීට අවුරුදු 30-40කට පෙර අපේ ආච්චිල සියල්ලට මිය පරලොවගේ අම්මල තාත්තලට මේ තරම් බණහන්න වාසනාවක ඒ කාලෙ තිබුණේ. අද මේ තාක්ෂණය මේ මාධ්‍ය හැම දෙයක් මේ ධර්මය අහන කෙනෙකුට ධර්මය ඉගෙන ගන්න කෙනෙකුට හොඳ අවස්ථාවක් ලැබිල තියෙන. ඒ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න නිතර බණහන් ඒ අහන ධර්මය නුවනින් විමසන්න ධර්මයට අනුකූලව ජීවත්තයෙන්. එහෙමනං ඔබ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. මේ ලැබූ මනුස්ස ජීවිතය දින සති මා සවුරුදු ගෙවී මරණය කරලංවෙන්. අපි දන්නෙත් නෑ කවදක් කොත්තන කොයි මොහොතේ කාට ඉස්සරවීද කවුරු ඉස්සරවීද මොන විදිහට අපේ ජීවිතය අවසන් වීද අපි කවුරුත් දන්න. හැබැයි අපි දවසින් දවස මොහොතින් මොහොත යන්නේ මරණය කරා. අප්‍රමාදීවෙන් අප්‍රමාදී ඔබේ ජීවිතය තුළ සද්ධා සීල සුතතියාග ප්‍රඥාදී ගුණ ධර්ම දියුණු කරගේ. උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා 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 කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනි අද මේ ධර්මශ්‍රවනින් ඔබ රැස් කරගස් සියලුපි සියලු දෙවියෝ සාධු කාරදිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා කියල අපි ආශිර්වාද කරනවා. ඒ සියලු දෙවියන්ගේ පිහිට විශේසිෙන් අද දායකත්්‍ය දරන පිංහතුන් නිසිත මුදලිගේ දිල්රුක්ෂි මුදලිගේ ඒ වගේම නිවිදු මුදලිගේ ජනුදු මුදලිගේ කියනේ දරුවන් ඇතුළේ පවුලි හැම දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියලපි ආශිර්වාද කරමු. තින් අද දායකත්තේ සම්බන්ධ වෙන්නේ ක්‍රැන්බර්න් නෝත් ප්‍රදේශයේ පදිංචි ඔස්ට්‍රේලියා වික්ටෝරියන් ප්‍රාන්තේ වාසය කරන ශ්‍රී ලාංකික සැදැහැවතුම් පිරිසක්. ඒ අයගේ ප්‍රධාන මාරමුණ තමයි ජනවාරි 3 වෙනි දින 85 වෙනි ජන්මදිනය සමරන චන්ද්‍රසේන මුදලිගේ පියාණන්ට නිදුක් නීරෝගී සම්පත්තිය තුන්රුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පත්තිය ලැබේවා කෙන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනය. ඒ වගේම ජයසීලි මුදලිගේ මෑණියන්ට ඉන්ද්‍රාණි මෑණියන්ට ප්‍රේමදාස පියාණන් ඇතුළු ඒ සුජීවත්ත ඉන්න පවුල්වල සියලු දෙනා නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තයෝ. දීර්ඝායු සම්පත්තියම සැලසේවා කෙන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනය. ඒ වගේම කපිතාන් තුසිත රංජන මුදලිගේ සහෝදරයා මීට වසර 22කට පෙර යාදේවි මෙහෙවුමේදී ජීවිතක්ෂයට පත්වෙච්ච එතුමන්ට පින් අනුමෝදන් කිරීමත් වර්ග පරම්පරාගත සියලූම ඥාතීන්ට පින්දීම. තින් එහෙමනම් කල්පනා කරගන්න ඔබ හැම දෙනා නමෙන් මියගේ සියලු ඥාතීන් සාදු කාරදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලව ජීවිත සැපවත්තේවා සූපත්තේවා සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියල පින් දෙන්න. ධර්මදේශකයණන් වහන්සේට ආශිර්වාද කිරීමත් කොරුණා වසංගතය මියගිය හැම දෙනාටම පින් අනුමෝදන් කිරීමත් ලක්වාසි ලොවාසි හැම දෙනාටම මේ වසංගතයට ගොදුරු වෙලායින් රෝගාතුර වෙලායින් හැම දෙනාටම නිරෝගි සම්පත්තිය සැලසේවාක නොතුම ආශිර්වාද ප්‍රාර්ථනය. ඒ වගේම නිවිදු පුතනුවන් ජනුදු පුතනුවන් ඇතුළු ඒ පවුලේ දරුවන්ගේ අනාගත ජීවිත ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත සාර්ථකත්වයට පත්වෙලා ඒ දරුවන්ට නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කෙනුතු ආශිර්වාද ප්‍රාර්ථනයත් මේ ධර්මදානමය පිනෙන් බණහපු ලක්වාසි ලෝවාසි ඔබ හැම දෙනාට උතුම් ධර්මාවබෝධයම ලැබේවා ලැබේවා කෙනුතුම් ප්‍රාර්ථනය පිංහතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවන මේ පින නිවන්දුරටුවක් බවට පත්වේවා කියලපි ආශිර්වාද කරන. ආකා සට්හාචිබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකා සට්ඨාචිබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකා සට්ඨාචිබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදා. හැම දිනාටම සම්මා